අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 273 වෙනි භාවනා වැඩමුළුවේ ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සප්පුරිසංච වෝ භික්ඛවේ දේසිසාමි සප්පුරිස ධම්මෝ සප්පුරිසේන සප්පුරිස තරංච සප්පුරිසංච සප්පුරිසේන සප්පුරිස තරංච තං සාත්සුනාත සාධුකං මනසිකරෝත වාචිසාමි තීති කෞරුණීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සර්වජන් වහන්සේ විසින් තමන් වහන්සේම කල්පනා කරලා මේ ධර්මයේ දේශනා කරොත් හොඳයි කියලා හිතෙන වර්ගයේ ධර්ම දේශනාවක් මේවා. කත්තු කම්මිතා ප්‍රශ්න කියලා කියනවා මේවට. සමහරවිට ප්‍රශ්න දේශනා කරන්නේ ඇතිවෙච්ච ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන් නැත්නම් සිද්ධි වෙච්ච සංසිද්ධියකට සම්බන්ධ වීමක් වශයෙන් මෙවුවා බුදුරජාන් වහන්සේම හිතලා මේ ටික ශාසනයේ චිර පැවැත්ම සඳහා පස්සේ පහළ වෙන විනීය ජනතාව සඳහා පිහිට වෙයි කියලා හිතලා දේශනා කරන එක. ඉතින් ඒ වගේ දේවල් වල සාමාන්‍යයෙන් රාග ద్వේෂ මෝහ කියන තුනමත් අරසා වෙනව නැත්නම් ආවරණ වෙනව. ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන ශාසන තුනත් ආවරණය වෙන විදිහ තමයි දේශනා. ටිකක් පිරිච්ච බණක් තියෙනවා ඒවයි. ප්‍රශ්නයක් අහුවොත් ප්‍රශ්නට උත්තරේ සිද්ධියක් වුණොත් සිද්ධියට අදාළව මේ වගේ දේවල්දී ඊට වැඩි ටිකක් ඉතිර පැතිර යන ගතියක් තියෙනවා. ඉතින් අපි කන යොමු කරුවට ප්‍රශ්නයක් නැහැ. මොකද පිරිච්ච ගතියක් ධර්ම දේශනාවේ තියෙනවා. ඉතින් ඒකේ ඇත්තටම බුදුජාන් වහන්සේ පටන් අරගන්නේ අසත්පුරුෂයෙක්ගේ කතාවෙන්. උගක් වෙලාවට නරක පැත්ත පෙන්නලා ඊට පස්සේ හොඳ පැත්ත පෙන්නනවා. ධම්මපදෙත් එහෙම තමයි ගොඩක් මුල් සූත්‍ර මුල් ගාථාවල තියෙන්නේ යුගලසු ගාථාවල ඉස්සර නරක පැත්ත පෙන්නලා හොඳ පැත්ත පෙන්නනවා. නරක පැත්ත ටික සරයි වගේ. ඊට පෙන්නන්නේ ඒක කාටවත් තේරෙන දේ. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත පෙන්නනවා. නැත්තම් හොඳ පැත්ත පෙන්නනවා. එතකොට කාටවත් ඒක සංසන්දනාත්මකව නැත්තම් සාපේක්ෂව වටහා ගැනීමේ ශක්තිය වැඩි කිරීම සඳහා. ඒ නිසා ඉස්සලා කියන්නේ අසප්පුරිසංච වෝ භික්ඛවේ දේසිසාමි අසත්පුරුෂේන අසත්පුරුෂ තරංච. අසත්පුරුෂයත් අන්තිම අසත්පුරුෂයත් කවුද කියලා දේශනා කරන දන්නේ සත්පුරුෂංච සත්පුරුෂේන සත්පුරුෂ තරංච. එතකොට ඕගොල්ලන්ට පුළුවන් වෙයි දැනගන්න කවුද සත්පුරුෂයා කියන්නේ කියලා. ඒ වගේම ඊට වඩා හොඳ සත්පුරුෂයා කොහොමද කියලා දැනගන්න තාරාතිරමක් දැනගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක අපි මේ 273 වෙනි වැඩමුළුවේ සූත්‍රයේ වශයෙන් තේරුම් ගත්තට අපි මතක් කරගන්නවා මේ වගේ වැඩමුළුවක අපි යෙදিলা ගත කරනකොට අපි මේ වැඩමුළුවේ සාර්ථකත්වය එහෙම නැත්නම් මේ වැඩමුළුවේ ඵලප්‍රෝජන වැඩි බව එහෙම නැත්නම් මහත්ඵල මහානිසංස වෙන්න අපි වශයෙන්ුත් පිළිහිටලා කටයුතු කළ යුතු දේවල් අනුග්‍රහ සප්පාය කරුණු සිහිපත් කරගන්නවා මේ ශාලාය මේක 273 වතාවක් කියලා තියෙනවා. ඒකට අපි ඉස්සරහින් තියාගන්නේ අනුග්‍රහිත සූත්‍රය. අනුග්‍රහිත සූත්‍රයේදී සර්වචාන්සේ සඳහන් කරනවා මේ වගේ පූර්ණ කාලීන භාවනා අවස්ථාවක් ලැබිච්චාම නැත්නම් සංඝයා වහන්සේලා වගේ ජීවිත කාලේ පුරාම භාවනාටදී ගත කරනකොට එතෙන්ට එනකන් අපි සෑහෙන කැපකිරීමක් සෑහෙන සංවිධාන ශක්තියක් ඕනේ මේ රටේ තියෙන මේ වගේ අනිශ්චිතතා තත්ත්වය යටතේ අපේ ගෙවල් දොරවල් වල තියෙන নানা ආකාර ප්‍රශ්න යටතේ මේ වගේ තැනකට එන්න. ඉතින් ඒක හැම කෙනෙක්ම සෑහෙන මේ වෙනකොට
ඒ සඳහා දක්ෂ වෙලා තියෙනවා. නැත්නම් අපිට මේ වෙලාවේ ගෙදරවල දොරවල හිටියානම් මොනවා කර ඉඳී කියලා කියන දන්නේ. ඒ තරම්ම අනිශ්චිත තත්වයක් තියෙන. අද විතරක් නෙමෙයි හැටි ඕම තමයි. අද ටිකක් උත්සන්න නිසා බන අල්ලලා යයි කියලා මට හිතෙනවා. ගෙවල් දොරවල අපි හිටියානම් අපේ ඔළුව මොන විදියට දැහ ගන්නවද කියලා. නිකන් මාළු ගොඩක් කියන දන්න පොරි ටිකක් දාපුවාම ඒ පොරි ගහන්නේ චක් ගාලා ගහනවා කොහේ යනවද කියලා හොයන්න බෑ. ඔගේ හැම චිත්තක්ෂණයක්ම විනාශ කරන පරිසරයක් තමයි අපි මෙතන නොහිටියානම් තියෙන්නේ. එහෙම තැනකද මෙතෙන්ට එන එක ලොකු ප්‍රයෝග ඥානයක්. ලොකු හැකි සංඥාවක්. ඒක මම හිතන්නේ මම විතරක් නෙවෙයි ලෝකේ ඕනම කෙනෙක් ගරු කරනවා. අනේ මෙච්චර ලෝකයේ අනිශ්චිත භාව තියෙද්දි සමහර පිරිසක් බණ භාවනා කරනවායි කියලා. බණින පිරිසකුත් ඉන්නවා. බැන්නට කමන්නේ උඟ දෙනෙක් අනුකරණ කරනවා. මේ අනුමෝදන් වෙනවා හොඳ දෙයක් කියලා කියනවා. මම මේ කියන්න හදන්නේ ඒ දේ මදි ඒකේ තියෙන දක්ෂතාවයේ මදි මේ වැඩමුළුවේදී උසස් ප්‍රතිඵල ලබා ගැනීමට. නැත්නම් මෙතෙන්ට එනකන් තිබුණු ක්‍රම සහ විදි මෙතෙන්ට එනකන් අපි ගත්ත අපේ සංවිධාන ශක්තිය මතින් තව පටිතද කර ගැනීමක් අවශ්‍ය වෙනවා වැඩමුළුවේ උසස් ප්‍රයෝජන සාතික කරගන්න. සාතික වෙන බවට සරුවචනාචි වග වෙනවා. හැබැයි එතෙන්දී අපි එක එකන වශයෙන් සහ සමස්තයක් වශයෙන් ඒ අනුග්‍රහ කටයුතු වෙනවා. ඉතින් අනුග්‍රහ පහක් අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. මේ දවස්වල මම හිතන්නේ බුදුමග පත්‍රයේ ඒ පොත සම්පූර්ණයෙන්ම මුද්‍රණය වෙමින් පවතිනවා. කොටස් වශයෙන් මේ අපි මෙහෙදි කරපු ඒ අනුග්‍රහිත සූත්‍රෙම මුල් කරගෙන කරපු දේශනා වගේක්. මම මේ කියන්න හදන්නේ ඒකේ සාරාංශය. ඒකෙදි බුදුහාමුදුරු දේශනා කරනවා මේ වගේ වැඩකින් වැඩ ගන්න, මේ වගේ වැඩමුළුවකින් වැඩ ගන්න නම් සීලානුගහිතාච හෝති. අපි ඔක්කොමල යම් මට්ටමක සීලක පිළිටන්න ඕනේ. ඒකයි මේ භෞතික ලෝකයේ වැඩ සහ මේ වගේ ආධ්‍යාත්මික වැඩ අතර තියෙන වෙනස. ඒ වයිදී එහෙම සීලයක් ගැන තැකීමක් නැහැ. සුදුසුකම් තියෙනවා නම්, විභාග පාස් වෙලා තියෙනවා නම්, මන්ත්‍රීතුමාගේ ලියුම තියෙනවා නම් ඕන එකක් කරන්න පුළුවන්. එහෙම නැතුව මේ අපි හික්මෙනවා, අපි කයෙන් වචනින් හික්මෙනවා කියන එක සමහර පිරිස් කැමතිත් නැහැ. සමහර සංවිධාන වලටම කියන තරම් පෞරුෂත්වයකුත් නැහැ. සමහර ආගම් වලත් එහෙම එකක් නැහැ. පොදුවේ නම් පිළිගන්න ඔක්කොමලා චර්යා පද්ධතියක පිළිටන්න ඕනේ කියලා. ඉතින් ඒක සාමාන්‍ය අධ්‍යාපනයේ ගත්තොත් වෙලා තියෙන්නේ ඒ අධ්‍යාපනයේ පැවැත්ම සඳහා සදාචාරාත්මක වගවීමක් ඇති වෙන්න ඕනේ, වගකීමක් තියෙන්න ඕනේ. නැත්නම් ආයතනයක් කරන්න බෑ. ඒක නැතිවීමේ අවුරුදු 200ක ඊටමද දුෂ්කරම තැනක අද අපි ඉන්නේ. කිසිම බයක් ලැජ්ජාවක් නැති අධ්‍යාපන ශාස්ත්‍රයේ, පාර්ලිමේන්තුවේ, නීතියේ, පොලිසියේ කිසිම තැනක නැහැ. තියෙනවා නම් අපි අද මේ තරම් තත්යකට වැටෙන්න විදියක් නැහැ. හැබැයි මේවා ඉතින් දස අවුරුදු 20 අවුරුදු සැලසුම් වලින් කරලා කෙලවා ගත්ත කෙලවිල්ලක් තමයි කෙලවෙලා තියෙන්නේ. ඒ කියන්නේ චර්යාවක් නැතුව මොනවා කරත් ඔච්චරයි. ඉතින් අපි මේ වැඩමුළුවේදී අපි බලන්නේ අපි යුව හිතිවිච්චාවයි. අපි මේ වැඩේ කරනකොට පෝසතාඨාංග සීලී පිළිතලා තියෙනවා. ඉතින් සීල අනුග්‍රහිතය අපි එක එකනා වග වෙන්න ඕන. එහෙම නැතුව සිල් රැක්කා කියන නමක් දාගෙන බාපණයක් දාගෙන හිටියට ඒක රැකෙන්නේ නැත්නම් සිල් නොරැකෙන්නේ කොහොඳයි. ඒකට උදාහරණයක් වශයෙන් මහා සීසයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ගිහියන්ට අද භාවනා හරියන්නේ මොකද හේතුව ඒගොල්ලෝ බැරි සිල් අරගෙන නැහැ. සීලවන්තයි කියලා කියාගෙන ඉන්න කට්ටිය අමාරුයි වැටෙනවා. මොකද ඒ සිල්පදේ ප්‍රමාණාත්මකව රැකෙන්නේ නැහැ. එතකොට ඉංගිහා ගමනක් නැහැ. සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කරන්න බෑ. ඒසා දන්නකොට හරක් රකින්නවනම් හරක් ගන්න දැනගෙන හිටපන්. නැත්නම් හරක් රකින්න බෑ. කවුරු හරි හරක් කරන්නේ හරක් කොච්චර ඉන්න කියලා දන්නේ නැත්නම් ඒ මනුස්සයාගෙන් ඒ ගොපලු සේවය සිද්ධ වෙන්නේ. ඒ නිසා Taman රකින්න සීලෙ පිළිවන් දැනගෙන ඒක දවසින් දවස දියුණු වෙන විදිහට කටයුතු කරනවා. ඊකට සුතානුග්ගහිතාචෝති. දැන් අපි මෙතන ඉන්න පිරිස පුදුමාකාර සුතමේ ඥානවල තියෙනවනේ. හැම කෙනෙක්ම ජීවිතයේ අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ජීවිතේ මේ පොළොව උඩ ඉඳලා තියෙනවා. සෑහෙන අසුවිරු ඥාන තියෙනවා. ඒ ඥාන තිබුණට මෙතෙන් ආවට පස්සේ ආයෙසරය බුදුජානනාංශයට අහුම්කම් දෙන්න ඕනේ දෙකේ පන්තියේ ළමෙක් වාගේ.
ආධුනික කෙනෙක් වගේ, නවක යෝගාවචරයෙක් වගේ, ආධිකම්මිකෙක් වගේ. ඉතින් එතන මේ සුතමේ ඥාණයට තැනක් දෙන අතර තමන්ගේ නිහතමානීකමට ලොකු වටිනාකමක් දෙනවා. නැත්නම් අපි මෙහෙම බිම වාඩි වෙලා මෙහෙම ඉන්නේ නැහෙනි ගෙදරක දොරක හිටියනම්, අපේ තැනක හිටියනම් අපි මේට වැඩි උදාර ලීලාවෙන්නේ අපි ගත කරන්නේ. අපි මෙතන ඉන්නේ මේ බණක් අහන වෙලාවක්. භාවනාවක් කරන වෙලාවක්. ඉතින් ඒ නිසා අපි මේ කයේ පහසුව කියාපෑම ආඩම්බරේ උජාරුව නෙවෙයි තියෙන්නේ යටහත් පහත් ගතිය. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. අහුම්කන් දෙන අය. බුදුජානනාචි දේශකයන් වහන්සේ. ඉතින් ඒ වගේ අර සුත අනුග්‍රහිතට තැනක් දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ධර්මදේශනාවේදී කියවෙන දේවල් අපි මෙතෙක් කල දන්න දේවල් වලට වඩා පොඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයක් ගැන උගන්වන්නේ. ලෝකේ තියෙන ඔක්කොම ගඟ දිගේ ගහගෙන යන දේවල්. පල්ලෙහාට ගහගෙන යන දේවල්. ඒ නිසා ලෞකික ඥාන නෙවෙයි, භෞතික ඥාන නෙවෙයි. මෙතන කතා කරන්නේ මේ තියෙන උපදේශික ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියන්න අවශ්‍ය කරන්නා වූ සුතමේ ඥානය. ඊගාට සාකච්ඡා අනුග්‍රහිතයක් තියෙන්න ඕනේ. බුද්ධ ශාසනයේ විතරමයි සාකච්ඡා කරන්න පුළුවන්. අනික් ඒවා තියෙන සුද්ධ ලියවිල්ලක්. ඒ සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරොත් සදාකාලික අපාය තමයි. ඒක කොහොමඩක්වත් ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කරන එක භයානකයි. නමුත් බුදුරජාණන් වහන්සේ සරුවඥයි. උන්වහන්සේ සඳහන් කරනවා මං කියන කිසිම දෙයක් ප්‍රශ්න කරන්නේ නැතුව බාර ගන්න එපා. එයා මගේ ගෝලෙක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම ප්‍රශ්න කරලා බාර ගන්නයි කියන්නේ. එතකොට අහගෙන හිටියට මොකද අපි වග වෙනවා. අහගෙන ඉන්න දේ බාර ගන්නවද නැද්ද? ඒක සාකච්ඡාවේදී කරනවා. අපි ඒක තමයි 1 දක්වා අද කෙරුවේ. අපි භාවනා කරලා ඇහිච්ච උපදිෂ්ඨික ක්‍රියාවත් කරලා ක්‍රියාත්මක වුණාට පස්සේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ඒක වාර්තාකරණයක් වශයෙන් හෝ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් සාකච්ඡාව මුළු ඇඟම ව්‍යායාම කරන දෙයක්. ලෝකේ මේ වගේ ව්‍යායාම දෙක තුනයි තියෙන්නේ. හිත කය දෙකම ව්‍යායාම කරනවා. සාකච්ඡාවට හිතෙන් කයෙන් දෙකම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා භාවනා කරන වෙලාවට වැඩිය බණහන වෙලාවට වැඩිය නිින්ද යනවා අඩුයි සාකච්ඡා වෙලාවේ. Java කවනවා. ඒකෙන් තමයි මේ ශාසනය පණ පිහිටවලා තියෙන්නේ. ඒ තුනම තියෙන කෙනාට තමයි සමතනුග්‍රහිතයක් වශයෙන් හිත අරමුණක සම්මත අරමුණක හිත පවත්වාගෙන යෑමේ හැකියාව පිළිබඳව අනුග්‍රහයක් කරන්නේ සමතනුග්‍රහිතය කියලා. ඒක උනාටත් පස්සේ කියන්නේ සීලමය, සුතමය, සාකච්ඡාමය, සමතමය එකලස් වුණාට පස්සේ විතරයි ඒ හිත අපි අනිච්ච දුක්ඛ අනත්තම් වශයෙන් එහෙම නැත්නම් ප්‍රඥා ශික්ෂා වශයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් හුඟ දෙනෙක් මේ සිල් ගන්නත් ඉස්සලා අනිච්ච දුක්ඛ අනත්තම් පටන් ගන්නවා. සුතමේ ඥාණයෙන් අනිච්ච දුක්ඛ අනත්තම් පටන් ගන්නවා. එහෙනම් සාකච්ඡා නාමයෙන් පටන් ගන්නවා. අද ඒකෙන් නොමග ගිය පිරිස අනන්තයි අප්‍රමාණයි. ඒකේ ඉන්නේ ප්‍රඥා ශික්ෂාව. ඉතින් මේ විදිහට මේ පෙළගස්සෝලා පෙළගැස්මෙත් තියෙනවා ධර්ම પરම්පරාවක්. ඒ වගේම ප්‍රායෝගික බවක්. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා මේ වැඩපිළිවෙල පුරාවට ඒ ගොනුව එහෙම නැත්නම් මේකේ තියෙන සජීවී බව නැත්නම් ප්‍රායෝගික බව රැක ගන්න. ඒ පදනමේ ඉඳගෙන තමයි මේ ဒုတိ ය සත්පුරුෂ සූත්‍රය අපි අද සාකච්ඡාවට ආරම්භ කරන්නේ. ඉතින් මේක චතුක්ක නිපාතේ සඳහන් වෙන එකක් අංගුත්තර නිකාය කියන බණ පොතේ. ඒ කියන්නේ කාරණා 4ක් ඇති මේකේ. එතකොට තමයි සරුවචනාංශේ දේශනා කරපු කාරණා 4 එවුවා 4 පොතට ඇතුල් කරන චතුක්ක නිපාතේ කියලා කියන්නේ 4 කාරණා එකතු කරලා හදාගත්ත පොතක්. චතුක්ක නිපාතේ සඳහන් වෙන්නේ. ඉතින් සරුවචනාංශේ මේ මාතෘකා තියෙනවා මහණෙනි මම අද ඔබලාට සත්පුරුෂකමත් අසත්පුරුෂකමත් අතර වෙනස පැහැදිලි කරලා දෙන්නයි මේ හදන්නේ කියලා. එතකොට අර දහසකුත් එකක් ඔළුව නන්නත්තර වෙලා තිබුණ එක අපි දැන් ලෑස්ති වෙනනේ බුදුහාමුදුරු දැන් මේ කියන්න දන්නේ දේශනා කරන්න දන්නේ මෙන්න මේ කාරණාවට කියලා අපේ හිත ඒ සත්පුරුෂ අසත්පුරුෂ ධර්ම වලට යොමු කරවීමක් තමයි මේ ಉದ್ದೇಶයෙන් කරන්නේ. ඊට පස්සේ නිर्देशයෙන් මොකද්ද සත්පුරුෂ මොකක්ද අසත්පුරුෂ කියලා දෙක වෙන් කර ගැනීම සඳහා අර කියපු දේ ප්‍රායෝගික කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වාඩි වෙලා භාවනා කරනකොට හුස්මට හිත දාන්නයි කියලා කියනවා. සමහරු සාර්ථක වෙනවා. සමහරු අසාර්ථක වෙනවා. අපි හිතුවොත් කවුරු හරි හුස්ම සාර්ථක වුණා කියලා දැන් හුස්මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන් කරලා බලන්නයි කියලා.
ඉතින් හුස්මටවත් හිත යන්නේ නැතුව ඒක අසාර්ථක වුණා නම් එයාට ආයේ කියලා වැඩක් නැහනේ. මේක ඉලියට ගත් එක දෙකට පල්ල බලපන් කියන්නේ. දෙකට බලන් ඉස්සෙල්ලා වාර්තා වෙන්න ඕනේ. හරි දැන් හුස්ම හිත තියාගෙන ඉන්න පුළුවන්. ඒකට කියනවා ඒකෙන් අදහස් කරන්නේ හුස්ම තියාගෙන එක නෙවෙයි. ඒක මේ ඇතුල් වෙන හුස්මයි පිට වෙන හුස්මයි දකින්න පුළුවන්. ඉතින් හුස්මත් දැකලා හුස්මේ චර්යාවක් දැකලා කිව්වොත් යමුත් කෙනෙක් ඕ මට මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා හුස්ම රෙදි 10ක් 15ක් 20ක් 30ක් තප්පර 10ක් 15ක් ඉන්න පුළුවන් කියලා. ඉතින් යාට කියනවා එහෙනම් පොඩ්ඩක් දැන් ওই දෙකම ඉස්සරහට ගෙනියන්න හුස්මෙත් හිත තියන්න ආශ්වාස ප්‍රශ්වාස දෙකත් බලන්න. ඊට පස්සේ දැන් මේක සාර්ථක වුණයි කියලා හිතමු. ඉතින් කොච්චර අමාරුද බලන්න ඒක මේ ඉස්මතු කරගන්න. ඊට පස්සේ කියනවා පළවෙනි හුස්මයි දෙවෙනි හුස්මයි අතර වෙනසක් තියෙනවාද කියලා. අපි කියන්නේ පළවෙනි ආශ්වාසයයි දෙවෙනි ආශ්වාසය අතර වෙනසක් තියෙනවා. පළවෙනි ප්‍රශ්වාසයයි දෙවෙනි ප්‍රශ්වාසය අතර වෙනස. ඒක ඇත්තෙම නැත්තරම්. හුස්මත් දැකලා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනසක් දැක්කට පස්සේ එයා එනවනම් අභියෝගයට එහෙනම් බලන්න පළවෙනි ආශ්වාසයෙන් දෙවෙනි ආශ්වාසයත් එක්ක පළවෙනි ආශ්වාසයෙන් පස්වෙනි ආශ්වාසයත් එක්ක පළවෙනි 10 වෙනි ආශ්වාසයෙන් විනාඩි 10කට පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි මේ උද්දේශ නිर्देश පටිනිर्देश වශයෙන් ඉදිරියට යamak තියෙන්නේ. ඉතින් මේ අවුරුදු 2600ක් පරණ උගන්වීම් ක්‍රමයක් මේ යන්නේ. අද තියෙන කිසිම තැනක මෙහෙම එකක් ඇත්තේ නැහැ. ගුරුවරයා දන්නේ නැහැ මොනම හේතුවකින්වත් උගන්වන්නේ මොනවද කියලා. ඒ තරම් ගුරුවරයාට පෝල පන්ති කාමරේට ආවට පස්සේ අර මන්ත්‍ර ජව කරන කපුවෙක් වගේ ඔළුව වනවනවා කියවලා ඉඳලා යනවා. අනේ අර ළමයි එකම දෙයක් ඔක්කොටම තේරෙනවා ගුරුවරයාට වෛරය. නිසා ගුරුවරු 86ක් අද ඉන්නේ මානසික අසහනවල. මේ වයින් කරලා තියලා පන්ති කාමරේට ළමයි 35 දෙනෙකුට විනාඩි 35ක් හිර ගෙදරක දාලා වගේ කියවලා යනකොට නැද්දකින් කියන පිටිපස්ස හැරෙනකොට. ඉතින් අපේ ගුරුතුමා තාමත් ඇයි ඉස්කෝලේ. ළමයි පාසල ලොකු රස්සාවල් කරනවා. මොකද ගුරුවරයා කුලියට නේ කයින්නේ. කුලියට කයින්ද ගියොත් හැමදාම ඉස්කෝලේ යන්න වෙනවා. ඉස්සර ගුරු ගෙදරට ළමයි ගියා. දැන් ගුරුවරයා යනවා ඉස්කෝලේ පඩි පැකට් එකට. ඒ කොල්ලෝ hina වෙනවා. මාත් ඇප්ලයි කරා හැබැයි 10 පන්තියේ පාස් වුණාට පස්සේ මේ ගුරු වෘත්තියට. ඇප්ලිකේෂන් එක නම අර මේ මාරු කරලා දැම්මා. ඒක නිසා තේරුණේ නැහැ. නැත්නම් ඒ දවස්වල ගත්තා සාමාන්‍ය පෙළ පාස් වෙච්ච උඟ දෙනෙක් මයි පන්ති හිටපු කට්ටිය ගුරු වෘත්තියට ගියා. වාසනාවට මං ගියේ නැහැ. මං හරි අකමැති උගන්නන වැඩේ. ඒක නිසා බුදුරජාණන්සේ උගන්වන්නේ කාට හරි අන්තමට තට්ටුවක් දාලා පෙන්නනවා මේ මම මේ තට්ටු කරන දේ ඇහෙනවද කියලා. ඇහෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඇහෙනවා නම් තට්ටුව පිළිබඳව ඊට පස්සේ කියලා දෙනවා. ඉතින් අපි මේ වාර්තාකරණයත් එක්ක මිසක්කා නැත්තම් ගමනයක් යන්න බෑ. ඒ නිසා සත්පුරුෂකමක්ද අසත්පුරුෂකමක්ද කියන එක අපි මේ තේරුම් ගන්න හදන්නේ. ඉතින් බුදුරජාණන් සංසේ සත්පුරුෂංච වොබ්බක්ක වේදේසි සාමි සත්පුරුෂේන සත්පුරුෂ තරංච. මේ සත්පුරුෂකම වැඩි නැතිත් කියනවා අසත්පුරුෂන්ත අසත්පුරුෂ තරංච. අසත්පුරුෂයන්ුත් ඊටත් වැඩි අසත්පුරුෂයොත් ගැන තං සාදුකං සුනාත මනසිකරෝත. මේක හොඳට අහගන්න. ඒකල හොඳට හිතේ තියාගන්න. නැත්තම් මානසිකාරයේ යොදවන්නේ නැත්තම් මෙනෙහි කිරීම කරවන්න මේ බුදුහාමුදුරු පෙන්නන හැටි මේ ඊතලයක් ගහගෙන මේකට කියනවා රේඛී අධ්‍යාපන ක්‍රමය කියලා. එක ස්ට්‍රෑන්ඩ් එකයි ගන්න එක ලයින් එකයි ගන්න. ඒ ලයින් එක දිගේ කියවගෙන යනවා. ඒක තමයි අධ්‍යාපන ක්‍රමයේ කළු ලෑල්ලේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට දිගට ලියවන්න යනවා. අපිත් එක්සයිස් පොතේ වමේ සිට දකුණට ලියන යනවා. ඒක තමයි රේඛී අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ. ඒවම් බන්තේති කෝතේ බික්කු භගවතෝ පච්චස්සෝසුන්. එතකොට සංඝයා වහන්සේ කියනවා හිමයි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පිළිවදන් අස්සනවා. එහෙම නැත්නම් බුදුරජාණන්සේ මොනවක්වත් කියන්නේ නැහැ. දැන් බණ කියනකොට සංඝයා වටපිට බල්බලා කතා කර ඉන්නවනම් සංඝයා වහන්සේ කියන්නේ නැහනේ එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. ඇහුවට පස්සේ තමයි ඒ අවධානය ගැනීමයි මේ කරන්නේ. ගරු සභාපතිතුමනි ගරු කතානායකතුමනි කියලා අපි අර ආමන්ත්‍රණය කරනවානේ. ඒතර සභාව අවුලයි නම් එතන සභා ගෞරවයක් නැහැ. එතකොට ගලණයක් නැහැ. sannivedanayak වෙන්නේ නැහැ. sannivedane වෙන්න ඒකට හොඳට නතු වෙලා හිටින්න ඕන. ඉතින් ඒක දෙපාර්ශවයේම තියෙන ලොකු සභා ගෞරවයක්. ඉතින් ඒක සාමාන්‍ය බණ අහපු කට්ටිය දන්නවා.
බණක් අහනකොට ඒකට දල්වාගත් මනසකින් යුක්තව ඒක අහගෙන ඉන්න ඕන කියලා. කතමෝච බික්කවේ අසත්පුරුෂේන අසත්පුරුෂතරෝ. ඉස්සලා කියනවා කවුද අසත්පුරුෂයයි කියලා. අසත්පුරුෂයා කියනකොට බුදුජානනාංශේ ලකුණු පෙන්නනවා. ඉද බික්කවේ ඒකච්චෝ අසද්දෝති අහිරිකෝ. ලැජ්ජ බය දෙක නැහැ. පළවෙනියම තියලා තියෙන්නේ ඒකේන අදහන සුළු ගතිය නෑ. අසද්දෝ කිව්වහම අපි දන්නවා ලෝකේ තියෙන ඕනෙම ආගමක් ශ්‍රද්ධාව මත පිටලා තමයි කටයුතු කරන්නේ. ඒක මේ ආගමක් කිව්වොත් පළවෙනිම ලකුණ තමයි අදහන සුළු ගතිය. ඉතින් මේ අදහන සුළු ගතියෙන් තමයි බුද්ධ ආගමත් පටන් අරගන්නේ. ඒ නිසා සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති කියලා ශ්‍රද්ධාවක් තියෙනවා නම් කාගේ හරි ළඟ එයා ඉදිරි ගමනක් යනවා සොයා බැලීමක් කරනවා. මොකද එයා ළඟ ඇත්තන මේ රත්ත්‍ච්ච ගතියක් තියෙනවා, සොයන ගතියක් තියෙනවා, මොකද්ද අදහන සුළු ගතියක් තියෙනවා. මේ පැත්තට එයා හොයාගෙන යනවා. ඇඹලයා මී පැණි දිහාවට ඇදලා යනවා. මී මැස්සා මල් තියෙන දිහාවට යනවා. කැරපොත්තා ඉඳුල් තියෙන දිහාවට යනවා. වේයා දිරන ලී කැල්ලක් තියෙන දිහාවට යනවා. ඒ මෙහෙවීම කරන්නේ සද්ධාව නිසා තමයි. ඉතින් ඒක සමාජයට බඩ පුරව ගන්න තියෙන සද්ධාව. එහෙම නැත්නම් හිත සුද්ධ කර ගන්න තියෙන සද්ධාව. ඉතින් මේ වගේ තැන් වලට එන්නේ ඒ සද්ධාව තියෙන කෙනා විතරයි. ඉතින් මේ සද්ධාව නැති කෙනාට බණ කියනවා නම් බණ කියන කෙනාගේ දෝෂයක් තියෙනවා. සූදානම් නැති කෙනාට බණ කියන්න ගියොත් බණ කියන කෙනා අතර දෝෂය. ඒකයි බුදුරජාණන් ඉස්සලාම කියනවා මම මේකයි කියන්න හදන්නේ කරුණාකරලා අහන්න අහලා හිතේ යොදා ගන්න කිව්වට පස්සෙත් උනන්දුව තියෙනවා නම් කියන්න පුළුවන්. එයා බණ අහලා තියෙනවා ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් අපිට මේ අද තියෙන මේ බණ අහන ශ්‍රද්ධාවෙන්න ලංකාවේ අවුරුදු 2600ක් මේ අපිට සංස්කෘතිය වශයෙන් ඇවිල්ලා තියෙනවානේ. අම්මලා තාත්තලා අත්තලා මුත්තලා කිත්තලා කිරිත්තලා දත්තලා බණත්තලා කිරි කැමුත්තලා ඉඳලා බණ අහලා තියෙනවා. මේක තේරෙන්නේ නැහැ ලෙක්චර් රූම් එකට ගිහිල්ලා හිටගෙන ලෙක්චර් එකක් දෙනකොට. බටහිරත් ඒ ක්‍රමේ තියෙනවා. තිබුණාට මේකේ තියෙන්නේ බණ කියන එක න උඩ ඉන්න ඕන. ඒ පුද්ගලයාට තියෙන ගෞරවය නිසා ධර්ම ගෞරවය. ඉතින් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ පටන් අරගෙන ඇත්තට ලංකාවට විශාල සේවයක් කරුවා. අපේ ලොකු සාංශගේ වයසම ඒ අවුරුද්දේම ඉපදිලා ඒ අවුරුද්දේම වගේ අපවත් වුණා ඥානපෝනික ස්වාමීන් වහන්සේ 1901 ඉපදිලා 92 93 වෙනකොට අපවත් වුණා දෙන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ජර්මන් ජාතිකයෙක් යුද්ධයට අහුවෙච්ච කෙනෙක්. පස්සේ ඉතින් අර ලංකාවේ විශාල සේවයක් කරුවා. තාමත් ඒ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ළමයි ලෝකේ තියෙන එකම තේරවාද පොත් බෙදලා දෙන සම්ප්‍රදාන කුල රට. ඉතින් ජර්මනියෙන් ඒ ශාංශ ගෙන්නවා. ගෙල්ලා ඒ ශාංශ ස්ටේජ් එකට නැගලා වාඩි වෙලා ධර්ම දේශනාවක් කරා. ජර්මන් කෙලෙත් නැගිටලා ඇවලු මිස්ටර් ඥානපෝනික ඔයාට එහෙම බයිලා උඩටලා කියන්නේ මොකද්ද තියෙන සුදුසුකම කියලා ඇවලු. අපිට බණ කියන්නේ. තමුසේ මා එකයිනේ. මොකද්ද අපිට උගන්වන්න දෙන්නේ කියලා. ඒ ඥානමෝනික කාමරෝ කිව්වද කියලා කියනවා මේ මට ආර්ධනවත් තිබුණ නිසා මං කිව්වා එහෙම නැත්නම් මට ඕගොල්ලන්ට උගන්වන්න එහෙම අයි ඕනකමක් නැහැ. මිස්ටර් ඥානමෝනික කියලා කතා කරන්නේ. බටහිර රටවල තියෙන ඒ ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ වටාත්තක් කරගෙන ධර්ම දේශනා කරන ක්‍රමයටයි මේ රට හදාගන්න බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පිරුවා. ඒ විශ්වාසයේ දිනා ගන්න, ඒ ශ්‍රද්ධාව දිනා ඉතින් අපි ළඟ ඒ තියෙන නිසා තමයි අද අපි මොකද්ද එකටම හිත යොදාගෙන බැඳිලා කටයුතු කරන්නේ. නැත්තම් කරන්න බෑ. ඉතින් මේ ශ්‍රද්ධාව හැම ආගමකම තියෙනවා. ඒක පිළිබඳව බටහිර තාලෙන් හිතපු බුද්ධහම ඉගෙනගත්ත සුද්දෙක් කියනවා ශ්‍රද්ධාව කියන එක ඕනෙම සතෙකුට තියෙනවා. ඒ සතාගේ ජීවන රටාව හැදෙන්නේ ඒ ශ්‍රද්ධාව අනුව තමයි. එක්ක ඥානගතව එහෙම නැත්නම් ඒ ඇසුරු කරන සංස්කෘතිය අනුව හැදෙනවා. ඉතින් ඇසුරු කරන මේ ශ්‍රද්ධාව තියෙන කෙනා ඒ ශ්‍රද්ධාව පිහිටවන්නේ ලාමක දෙයකට නම් ඒ පුද්ගලයා ලාමක වෙනවා. ශ්‍රද්ධාව පිහිටවන්නේ මධ්‍යස්ථ දෙයකට නම් එයා මධ්‍යස්ථ වෙනවා. ශ්‍රද්ධාව පිහිටවන්නේ උසස්ම දෙයකට නම් එයා උසස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුළු අවුරුදු 45ෙම උත්සාහ කරේ මේ මිනිස්සුන්ට ශ්‍රද්ධාව පිහිටවන්න හොඳ අරමුණක් අඳුරලා දෙන්න. අපි ඒ අරමුණ තබා වෙන මොන අරමුණට ගියත් අසපුරුෂ වෙනවා. අපි ආයුතු ඉහළම අරමුණ තබා
වෙන මොන අරමුණට අපි ගියත් අපි කියනවා අධි කුසලයට කම්මැලි වෙනවයි. එහෙම නැත්නම් වඩා හොඳ තිබියදී නිකන් හොඳ වෙන්න හදනවයි කියලා. බුදුජානනාංශය අවුරුදු 45ක් ජීවන රටාවෙන් පෙන්ලා දුන්නා. කරනවා නම් කරන්න ඕනේ මේක. එහෙම නැත්නම් උසස්ම සද්ධාව පිටවන්න ඕනේ මේකේ. ඒ තියෙද්දි අපි ළඟ ඇත්තටම සද්ධාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ ලාමක සද්ධාාවක්, එහෙම නැත්නම් ඒකට කියනවා අමූලික සද්ධාාවක් කියලා. ඒ සද්ධාවෙන් දන්නේ නැති දෙයකට මොනවදෝ හිතාගෙන ඉන්නවා. එහෙම නැත්නම් බෞද්ධයා කියනකොට මේ නිවන් දකින්න තමයි කියලා පෙනෙනවා. දැන් හැබැයි කරන ක්‍රියාවල් වල නම් බටහිර මේ තත්තුන් අතරයි මිනිස්සු අතර වෙනසක් නැහැ. බෞද්ධ අතර වෙනසක් නැහැ. මොකද මේ සද්ධාව තිබුණාට ඒ සද්ධාවට ක්ෂණ සම්පත්තිය වශයෙන් වර්තමාන වශයෙන් එළඹිලා නෙවෙයි වාසය කරන්නේ. මෛත්‍රී බුදුහාමර බලන්න හිතාන ඉන්නවා. දඹදිව යන්න හිතාන ඉන්නවා. එතෙන් අර පිංකම් මේ පිංකම් කරන්න බලයින් ඔක්කොම සද්ධාවෙන් තමයි කරන්න තියෙන්නේ. සාමාන්‍ය නෙවෙයි සෑහෙන සද්ධාවකින්. නමුත් අර උස්සස්ම සද්ධාව පිහිටිය යුතු එක දන්නේ නැතුව නැත්තම් ඒක පැත්තක තියලා කටයුතු කරන එක තමයි අපිට වෙලා තියෙන සාපේ. ඉතින් මේ දවස්වල අපේ යනවා මුද්‍රණයකුත් යනවා. ඇත්තට පුරාභේද සූත්‍රය කියලා පොතක් මේ දවස්වල මුද්‍රණයට සුද්ධ කරමින් යනවා. ඒ වගේම පුරාභේද සූත්‍රය අපි හෙට ඉංග්‍රීසි මාධ්‍යයේ සාකච්ඡාවක් යනවා. ඉතින් පුරාභේද සූත්‍රය යනකොට ඒකේ බුදුචානන්සේ විස්තර කරලා දීලා තියෙනවා කතං සීලෝ කතං දස්සී උපසන්තෝති උච්චති කියලා අහන ප්‍රශ්නට උත්තරයක් දෙනවා. මොන විදියට හැසිරෙන මොන විදියට කටයුතු කරන එක්කනටද උපසාන්ත සාන්තුරයි කියලා කියන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒකේ නිදානේ බැලුවොත් ඒ ප්‍රශ්නේ මේ වගේ නෙවෙයි ප්‍රශ්නයකට උත්තරයක් තියෙන්නේ. ප්‍රශ්නේ අහන්නෙත් බුදු කෙනෙක් උත්තරේ දෙන්නෙත් බුදු කෙනෙක්. ඒ මොකද අපි අහුවොත් අහන්නේ මේ ඩොලර් මේ දවස්වල ලංකාවේ හික වෙලා තිනවා බුදුරජාණන් වහන්සේ කොහොමද ඩොලර් ටිකක් ගෙන්න ගන්න කියලා අහයි දැන් ආවනම් බුදුහාමුදුරුවෝ. එහෙම නැත්නම් ලංකාවට ආර්ථික සැලසුමක් හදලා දෙන්න කියයි බුදුහාමුදුරුවෝ ආවනම්. නැත්නම් හොඳ දේශපාලනඥයෙක් දෙන්න කියයි බ්‍රහ්ම ලෝකෙන් එවලා. නැත්නම් සමාජ ක්‍රමයක් හදලා දෙන්න කියයි නැත්නම් හොඳට හයිවේස් පාරවල් හදන්නේ කොහොමද කියලා අහයි. ඕක තමයි බුදුහාමුදුරුවෝ දාවනම් අනේන වඩිනු මැන කියලා තමයි කියන්නේ. ඒ නිසා අපි ඇහුවොත් අහන්නේ කටබඩ පුරවන ප්‍රශ්න. කවදාකවත් අපිට මේ බුදු කෙනෙක් හම්බෙච්චාම බුදු ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ නිර්මිත බුදුරජාන් වහන්සේ නමක්මවලා නිර්මිත බුදුරජාණන් වහන්සේ අහනවා කතං දස්සී කතං සීලෝ උපසන්තෝති උච්චති. මොන දර්ශනයක් තියෙන මොන සීලයක් තියෙන කෙනාටද උපසාන්ත කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකට උත්තරේ බොහොම දිග උත්තරයක්. පුරාභේද සූත්‍රේ පුරාට කියනවා. ඉතින් එතකොට අර්ථ කතාවෙන් කියනවා ඇයි මේ බුදු කෙනෙක්ම වන්නේ? ඇයි මේක සාමාන්‍ය මිනිස්සු මේ ප්‍රශ්නේ අහන්නේ නැද්ද බුදුහාමුදුරන්ගෙන් කියලා. අහනගෙන අහන්නේ මගේ පවුලට කොහොමද කරන්නේ? මගේ දරුවට කොහොමද කරන්නේ? මම කොහොමද යන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ අපි. අපි අහන ප්‍රශ්න හරීම අපේ දර්ශනය සහ අපේ සීලය නියෝජනය වෙනවනේ. නමුත් බුදු කෙනෙක් අහනකොට එහෙම නෙමෙයි සමස්ත මානවයා ගැන හිතලම කියන්නේ. එතකොට අනෝ අටුවාචාන් වහන්සේලා ඇයි එහෙම බුදුහාමුදුරන් මේ මිනිස්සු මෙච්චර ප්‍රශ්න අහද්දී තවත් වෙනම ප්‍රශ්න જાතියක් අහන්නේ? මොකද දෙයියුන්ගේ තියෙන රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත ඒ දෙයියන්ට මේක තේරුම් ගන්න තමයි බුදු කෙනෙක් ප්‍රශ්න අහන්නේ කියලා. ඉතින් ඒක ටිකක් අපි දිහා සාකච්ඡා කරා. මොකද මේ දෙයියන්ට වෙන ප්‍රශ්න තියෙනවා. මොකද දෙයියන්ට හරි ගිහිල්ලා නේ තියෙන්නේ. මොන දෙයක්වත් කිව්වට අහන්නේ නැහැ. හරි ගියේ මිනිහා මොන තාලෙන්වත් හදන්න බෑ. කෙල වුණා නම් කියන දෙයක් අහන්න. ඉතින් තවත් සුනාමියක් ආවනම් අන්න කට්ටියට සද්ධාව ඊයවහ යනවා. තවත් කොරෝනාවක් ගෙන්න ගන්න පුළුවන් නම් එහෙනම් සද්ධාව වෙනවා. හරි ගියානේ. මොන තාලෙන්වත් බෑ පුදුම ඔලොමලයි. ඒ නිසා පොහොසත් මිනිසුන්ට බණ කියන්න ගියාම කියන හැමෝගේ කටගේ වෙනවා. හුද්දට හිතලා බලලා කියන්න ඕනේ. තාත්ත පහකට ගණන් ගන්නෑ. හරි ගියේ මිනිස්සු කියලා කියන්නේ කඩියටම කෙලවෙච්ච જાතියට. ඒ නිසා දෙයියෝ කියලා කියන්නේ උපත්තිම ලකි. තමුසලා කවුද අපිට බණ කියන්නේ? අපි තමුසලා බණ කිව්වත් නැතත් අපි ඉන්නේ යමක්කමක් තියෙන තැනක අපි දන්න තැනක බණ අහන්නෙම බණ කියන ආමතු වරද්දයිද කියලා බලන්න. නැත්නම් බණ දැනගන්න කිසිම කෙනෙක් බණ අහන්නේ නැහැ. හරි ගිය මිනිස්සයයි කියලා කියන්නේ එයාට මේ
ආර්ථික දේශපාලන සමාජික ස්ථාවරයක් තියෙනවා. එයාට නිවන එච්චර අවශ්‍යතාවයක් නැහැ. හරි ගිල්ලනේ තියෙන්නේ. ඉතින් ආයේ දෙයියන්ට බණ කියනවා කිව්වහම ලේසි නෑ. දැන් හුදුට පටාචාරාවට කිව්වනම් ඉතින් රෙජිට් නැතුව ඉන්නකොට බණ නැතුව වෙන මොන කරන්නේ? හුදුටම කියලා වෙලානේ. අඬහගෙන එන්නේ අඬ බුදු සාමිනේ දරණ්ඩ වැදුකනේ මමයි පටාචාරා ඔබ සරණ සොයා ආවේ මේ කියාගෙන එනවා. දෙයියන්ාන්සලා මෙහෙම අඬාගෙන ඉන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට යමක් කමක් තියෙනවානේ. ඉතින් ඒ නිසා යම් කිසි ප්‍රමාණයකට යමක් කමක් තියෙන මනුස්සයාට කවදාකවත් මේ භාවනාවක් කරන්න ඕනේ සතිමත් වෙන්න ඕනේ මේක තමයි ජීවිතේ වැදගත් මාංශය කියලා තේරෙන්නේ නැහැ. මොකද හේතුව එයාගේ හොඳ ටික එයාගේ ඉදිරි ගමනට බාධා කරනවා. මයින් ආන උගෝ දෙනෙක් ඇයි ගිහිගේ කලකිරුනේ කියලා. මට මොනම දෙයක්වත් තිබුණේ නැහැ එහෙම කලකිරෙන්න. මට තේරුණා මේකේ ජොලිය කන්න පුළුවන්. ඔක්කොමලා වඳිනවා. මම වැඩි කරගෙන යන්න පුළුවන්. මට කිසිම මේ එහෙම කලකිරෙන්න දෙයක් මොනක්වත් උනේ නැහැ. මට පැහැදිලිව කියලා දුන්නා වැද්දගත්ම දෙයට සද්ධාව පිහිටවපන්. ඒකට හරියන විදිහේ ජීවන රටාවක් හදාගන්න. ඒක අවුරුදු දෙකකින් කරන්න බෑ. කාටවත් මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ගිහි ගිය අතරින්ද කලකිරෙන්න ඕනේ. ගෑණි මැරෙන්න ඕනේ. බිස්නස් අවුට් වෙන්න ඕනේ. මොකක්වත් උනේ නැහැ. මේ සතිය කියන එක ඇහෙනකොට මට තේරුණ පටන් අරගත්තා මේකට සද්දාව බේටෙව්වට පස්සේ ආයෙ මට කවුරුවක්වත් යැපෙන්න කමක් නැත්තේ නෑ. මේක කරන්න පුළුවන්. හැබැයි මෙලෝ කෙනෙකුට තේරෙන්නේ නෑ මේක. මෙලෝ කෙනෙක් කියන්නෙත් නෑ මේක කරමු කියලා. ඒකයි ඉස්ලාම් මට ඒක අඳුන්ලා දීපු හාමුදුරුවන්ට අඳුන්ලා දෙන වෙලාවදී හිටපු වේලුවන ධම්ම ගෲප් එකේ මිනිස්සු පිළිබඳව මට ඒක බ්‍රහ්ම සභාවක් වගේ හරියට මටම හැදිච්ච එකක් වගේ. ඒගොල්ලෝ සිම්පල් living high thinking බොහෝම විශ්වවිද්‍යාලයේ හිටපු හොඳම ආචාර්ය ප්‍රචාර්යවරු හරිම සරල ජීවිත ගත කෙරුවේ. මම නොකිසිවෙක් ඇතන. හැබැයි කියන්න ඕන ටික කිව්වා. ඔය මෙලෝ ඉන්න මිනිහෙක් කියන දයක් අහන්න එපා. ඒ ෂේර්මල කටබඩ වඩන කට්ටිය මේ සත්‍ය ගැන දන්නේම නැහැ කවුරක්වත්. ඒකට සද්ධාහ පිහිටෙව්වා නම් ආයෙත් බුද්ධ ධර්ම ඉගෙන ගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. පාලි ඉගෙන ගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. පැවිදි වුණේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ගුරුවරයා කවුරු නැයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක තියන්නිකයි වුණත් එකයි රාමජනිකයි වුණත් එක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද උඹ දන්නවනේ සතිය පිටවන්න ඕන දේ. ඉතින් ඒ හැරවුන් ලක්ෂය ඒක තේරුම් කර ගැනීමට මම එච්චර දක්ෂ නැහැ. නැත්තම් ඔයගොල්ලෝ ඔච්චර වැඩමුළු වලට එන්න ඕන එකමක් නැහැ. එකක් දෙකක් කිනෝනේ මේක තේරුම් ගන්න එපායි. තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ මගේ අර උද්දේශ නිर्देश පටිනිर्देश ක්‍රමේ එච්චරම අල්ලලා යන එකක් නෙවෙයි. අර බුදුහාමුදුරුවෝ කියපු නිසා මම ඒක කියා ගියාට ඒක තේරෙන්නේ නැතුව ඇති. තේරෙනව නම් ඌගේ උච්චර කරගන්න දෙයක් ඇත්තේ නැහැ. බොහොම සරල වැඩක් තියෙන මම කියන්නේ මුළු බුද්ධ ශාසනයම පුංචි කරන්න කතා කරනව නෙවෙයි මම මේ කියන්නේ. Taman අදාහ ගන්නවා නම් මේකයි මම කරන්න ඕනේ කියලා අපිට කිසිම අඩුපාඩුවක් නැහැ. අසවල් දී අපිට මේ සති පිහිටවන්න අසවල් දී අඩුයි කියලා නේ අපි අර හොඳ ටික තමයි අපිට කොක්කට හිටලා තියෙන්නේ. දැනුම සම්පූර්ණ අවාසියට හිටලා තියෙනවා. හරිය හැම එකක්ම අවාසියට හිටලා තියෙනවා. ඒක නිසා දැන් කරන හැම වෙලාවෙදීම භාවනා හරියාගෙන එනකොට සැක කරනවා. වරදිනෙව්වා මික් ජෙට් එක යනවා වගේ යන්නේ වැරදි පැත්තට යනවා බුක් ගන්නකොට යනවා. හරි පැත්තට යන්න ගියාම කිරලා මැනලා බලලා සැක කරලා තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඒ සද්ධාවේදී ආගමක මුලින්ම තියෙන මේ සද්ධාවේ විශාල වෙනසක් තියෙනවා. අපි මේකට බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියනවා. ආධුනික හිතක් හදා ගන්න ඕනේ. ඒ කියනවා අහං නජානාමි භගවා ජානාති. මට තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේට තේරෙනවා. අපි ඒ තර්ක කළා තමයි ගන්නෙ. අපිත් ඒ ප්‍රශ්න කළා තමයි ගන්නෙ. නමුත් මට තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේට තේරෙනවා කියලා. ඉතින් එන්නේ මේ වගේ නොදන්න කෙනෙකුට මේකේ ඒත්තු කරලා දීමේ, තේරුම් කර දීමේ පුදුමාකාර ශක්තියක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබිලා තියෙනවා. නමුත් අවුරුදු 2600 ඇතුළත යනකොට සතිය කියන එක අපින් ගිලිහුණා. අපේ බණ පොත්වල කිසිම තැනක ඕක නැහැ. තියෙනවා සාමාන්‍යයෙන් ඔය චෛසික ගැන කතා කරන තැන්වල තියෙනවා. ඒකේ ඥානපෝනික ස්වාමීන්ගේ සතිය බලමයි මේ පොතේ කියලා තියෙනවා. ඒ සාමාන්‍ය කෙනෙක් විදිහට සතිය දාලා තියෙනවා මිසක් එතන තමයි ගැටේ ලියන තැන, එතන තමයි කල යුත්ත කියන එක
කිව්වත් කවුරුත් ගණන් ගන්නෑ මොකද සතිය එච්චරම උත්කර්ෂවත් චරිතයක් නෙවෙයි. සද්ධාවේම ටිකක් උත්කර්ෂවත් චරිත. සද්දේ දාගෙන, ගෝසාව දාගෙන, සද්වර්ණ කොටි විහිදුවගෙන යනවා. සතියේ නෑ. සතියේ තියෙන පුළුවන් තරම් හංගවාගෙන ජීවත් වෙනවා. එහෙව් සතියකට සද්ධාව පිහිටියනවා. එච්චරයි. වෙන මොකක්වත් කරන්න ඕනේ නෑ. සද්ධාවේ කරන්න ඕන ටික කරනවා. ඉතින් ඒ ශ්‍රද්ධාවක තියෙන එහෙම නැත්නම් මේ පෙළඹුමක තියෙන අදහන සුළු ගතියක තියෙන ප්‍රායෝගික පැත්ත පෙන්වන්න ලොකු සංචේ උත්සාහ කරමින් කියනවා අපි පරියන්කයට යනකොට ඒ සූදානමින් තමයි පරියන්කේ තීන්දුව වෙන්නේ. පරියන්කයට යන්නේ අපි මොකක් කරන්න යනවා වගේ. නැත්නම් මොකක් අපේක්ෂා කරගෙන දෙන්නේ නැත්නම් ඒකට සූදානම් ශරීරය කොහොමද? සක්මන්ට යනකොට අපි යන්නේ මොකක් අපේක්ෂා කරගන්නද? බත් කන්න යනකොට යන්නේ මොකක් අපේක්ෂා කරගන්නද? නාන්න යනකොට, දත් මදින්න යනකොට ඒ කරන දේ ඒකට පෙළඹෙන හැටි එහෙම නැත්නම් ඒකට ඇත්තටම සූදානම් ශරීරය කියලා තමයි කියන්නේ. be prepared කියලා. එච්චරයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ අප්‍රමාදයේ වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. මම මේ පෙන්වන්න දන්නේ මේ ශ්‍රද්ධාවත් එක්ක මේ අනිකුත් ධර්ම සම්බන්ධ වෙන හැටි මුලදී ඔක හරීම ව්‍යාකූලයි. හරීම ශාස්ත්‍රීයයි. නමුත් මෙතන සුන්දර කලාවක් තියෙනවා. ඉස්සල්ලාම කාට හරි පුළුවන් නම් මේ ශ්‍රද්ධාව කියන එක අපි ළඟ කොහොමදක් දිනනවා ඒක. ඒක පොඩ්ඩක් අලුත් වැඩියා කරලා අර තියෙන ප්‍රසාද ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවක් වඩටපත් කර ගන්න පුළුවන්කමක් අපිට තියෙනවා නම් ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා එතන අපේ හිර වෙච්ච පරිණාමය අලුතෙන් පටන් අර ගන්නවා. මානවයේ දියුණුවේ පරිණාමය අවුරුදු කෝටි ගාණක් ඉස්සලා හිර වුණා. ඒක නැග්ගේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච දවසේ තමයි මානවයට තමා විසින්ම නිදහස් වෙන්න විමුක්තිය ලබන්න පුළුවන් බව කිව්වා. අනිකුත් හැම ආගමකම කිව්වේ ඒකේ ඒලියන් කෙනෙක් එන්න ඕන කියලා. ਸਰබලධාරී දෙවි කෙනෙක් ඉන්න ඕනේ, වෙන මිනිස්සෙක් එන්න ඕනේ, යාව කොට ගන්නයි කියලා. ඔක්කොමලා ඇදහැව්වේ ඒලියන්ස්ලා තමයි. බුදුරජාණන්සේ කිව්ව නෑ උඹට පුළුවන්. හැබැයි මේ පරිණාමයේ පටන් ගන්න හැරවුන් ලක්ෂේ පටන් අරගන්න වැඳලා යදලා විතරක්ම බෑ. ශ්‍රද්ධාව කියන්නේ වඳින්න යදින එක තමයි. නමුත් ඒක දැනගන්න ඕනේ එතනින් ගිහිලා ඊගාව සද්ධාවට ගිහිලා ඊගාව සද්ධාවට ගිහිල්ලා මේ උපක්‍රමයෙන් යනකොට තේරෙනවා මයි මොකද්ද මනාපමනාපකම් වල පෞරුෂත්වයේ වෙනසක් සිද්ධ වෙනවා කියලා. ඉතින් අද සතිපාසල වගේ වැඩ කරගෙන යනකොට අපි සාර්ථකත්වයේ තුල යම් කිසි කෙනෙක් තුල සද්ධාව වැඩෙනවා නම් එයා දැනගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. මම කරන වැඩේ හරියනවද? මම මේක ඇදහිල්ලෙන්ද කරන්නේ කියලා ඒ පුද්ගලයාට අදහන්න බැරිකම තමයි දැන් ගුරුවරයාගේ වගකීමක් වෙලා තියෙන්නේ. ඉතින් ගුරුවරු බලනවා নানা ආකාර ආප්තෝපදේශ හදලා එයාට මේ කරන වැඩෙන් මේ ඉදිරියට යන ගතිය Tamanටම ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් ගතිය ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් ගතිය කියලා දෙමින් ඒක යථා භූතයක් බවට පත් කරමින් ඒක යථාව දර්ශනයක් බවට පත් කරමින් යනවනම් ඒක අපි කියන්නේ සාමාන්‍ය වර්තමාන වාග් විද්‍යාවේ එයා විදුහුරු ක්‍රමයට උගන්වන්න දන්නවා. ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒක අදහනවම නෙවෙයි ඇදහිල්ලෙන් පටන් අරගෙන ඒක වෙරිෆයි කරන්න පුළුවන්. වෙරිෆයබල් ෆේත් කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඒ ටික මම මේ කියන්න හදන තමන් කරන වැඩේ මං ඇත්තට ඉදිරියට යනවද වෙනවද කියන එක තමන්ටම දැනගැනීමේ ශක්තිය ඥාන වලින් එන එකක්ද එහෙම නැත්නම් ගුරුවරයෙක්ගෙන් ඇසුරෙන් පුහුණුවෙන් ලැබෙන එකක්ද කියන එක අද විසඳපු නැති ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේ ජීවිතේ නිවන් දකින්නේ ගිය ආත්මේ පතාගෙන ආපු කෙනා විතරද නැත්නම් මේ ජීවිතේම අපිට හැරවුම් ලක්ෂයක් අරගෙන අපායට යන්න ඕන පුළුවන් මිනිසෙක් වුණත් නිවන් දකින්න පුළුවන්ද කියන එක. තාම මම හිතන්නේ කාටවත් උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා. ඒක සම්බන්ධයෙන් අනියමාර්ථයෙන් කල්පනා කරපු පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා ලංකාවේ ඉන්න ඔක්කොමලගේ පාරමිතා පිරිච්ච බව පේන තියෙනවා කියලා. ඒ තරම් වාසනාවන්තයි කියලා මේ જાතිය. ඔක්කොම පශ්චිම භෞතිකයෝ වගේ. හැබැයි කල්පනා කරන්නේ මේ යාචක මානසිකත්වයකින්. අරයා මට මේ දේ කරලා දුන්නේ නෑනේ. අරයා උදව් කරනවා නම් හොඳනේ. කියන මේ යාචක මානසිකත්වය හොඳට දැකලා තියෙන්නේ ජපන් ජාතිකයා විතරයි. ලංකාවට හරි ආදරෙයි මිනිස්සු. ඇවිල්ලා කියනවලු මේක නම් ගොඩ ගන්න බෑ. මේ සියල්ලගෙම ආඩ්‍යයි මේ මිනිස්සු. ඒ වුණාට හිඟා කකයි.
යාචක මානසිකත්වයක් තියෙන. ඉතින් මේ යාචක මානසිකත්වයේ ඉඳලා පෞරුෂත්වයක් සත්පුරුෂ භාවයට යන්න මේ ශ්‍රද්ධාව අපි ළඟ ඇත්තටම වැඩෙනවද? වැඩෙමින් තියනවද? ඒක අපි ආයෝජනය කර ප්‍රමාණයට ඇති වෙන්න අපිට ලාභ ලැබෙනවද නැත්නම් මට ලාභ ලැබෙනවද කියන එක හරි මේ ගුරුවරුන්ට ඇවිල්ලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් අද. ගුරුන්ට ඇවිල්ලා තියෙන තමයි උගන්වන දේෙන් මේ කෙනාට ලාභයක් වෙනවද කියලා. ඉතින් ඒකට දලයි ළමතුමයි හාවර්ඩ් යුනිවර්සිටි එකේ නැත්නම් මැසචුසෙට්ස් යුනිවර්සිටි එකේ කට්ටිය එකතුලා ගොඩාක් පරිශන කරා. ඒ කෙනෙකුට ඒත්තු ගන්නන්න මේ භාවනාවෙන් වාට ප්‍රයෝජනයක් තියෙනවයි කියන එක ඒත්තු ගැනීම සඳහා එවන තමයි සද්ධාව විද්‍යානුකූල පරීක්ෂා කිරීම සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා දැන්. ඒකට හේතුව මේ සතිය වගේ දෙයක් බුද්ධ ආගමේ දෙයක් බටහිර ලෝකෙට ගියා. ගියාට පස්සේ ඒගොල්ලෝ ලෑස්ති කරලා බලන්න. හැබැයි ඒගොල්ලෝ කරනකොට ඒගොල්ලන්ගේ දැනුම් මිනුම් ක්‍රමයේ හැටියට මේක කිරලා මැනලා බලන්න පුළුවන්ද කියන එක එහෙම නැත්නම් උරගා බලන්න පුළුවන්ද කියන එක අපි සිංහලින් එකට කියන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද කියන එක අද හැම භාවනා ගුරුවරයෙක්ම උනන්දුවෙන් ඉගෙනගෙන ඒ තමන් එක භාවනා කරන අයට කියලා දෙනවා. කාගෙම මත යපුම් ආර්ථිකයක් තියාගන්න එපා, යපුම් මානසිකත්වයක් තියාගන්න එපා, Tamanටම දැනගන්න පුළුවන්. ඒක හැබැයි ඔය පසාද සද්ධාහ කියන ලාමක සද්ධාවේ නෑ, අමූලික සද්ධාවේ නෑ. ඒක ටිකක් දියුණු වෙලා ක්‍රියාවත් වෙලා ඕකප්පන සද්ධාාවක් යනකොට තැන් තැන් වලින් මැනලා බලන්න පුළුවන්. මට වෙන්දට වැඩිය හුස්ම කීයක් හරි බලන්න පුළුවන්කම තියනවාද? මට වෙන්දට වැඩිය පීවර ගානක් තියාගන්න පුළුවන්කමක් තියනවාද? මට වෙන්දට වැඩි වෙලාවක් එක තැනක වාඩි වෙලා ඉන්න පුළුවන්කමක් තියනවාද? මට වෙන්දට වැඩි වෙලාවක් කියන දේ තේරෙනවද? ආදි වශයෙන් උපක්‍රම ආප්තෝපදේශ රාශියක් අපි හොයලා අපි මේ පුංචි ළමයින්ට උගන්වන හතරේ පන්තියේ අපි ඒ ගුරුවරුන්ට උගන්වනවා මේක ළමයෙකුට ඒත්තු ගන්නලා දෙන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට මේ සද්ධාය පැත්ත නෙවෙයි කතා කරන්නේ. ප්‍රඥා පැත්තට හිමීට ගිහිල්ලා උරගා බලන එකක් තියෙන්නේ මෙතන. බුදුරජාණන්සේගේ සද්ධාව ඇදහිල්ලෙන් පටන් අරගෙන ක්‍රමයෙන් ඒක උරගා බලන සද්ධාාවක් වඩපත් කරලා නිවන් දකින්න ඉස්සර වෙලා එහෙම නැත්නම් අපි හිතමු මේ මාර්ගයේ ඉදිරියට යනකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා මොකද්දෝ වෙනද නැති පරිණාමයක් ඇතුලේ සිද්ධ වෙනවා. චින්තන රටාවේ රුචර්චකම් වල ඒ වගේම නිහතමානී භාවයේ ඒ වගේම මනුෂ්‍යයන් කෙරෙහි ගස්කොලන් කෙරෙහි තියෙන අනුකම්පාව කෙරෙහි එහෙම නැත්නම් වැරද්දක් කරලා බෙදකම් කරනවට වැඩිය වැරද්ද නොකර බේර ගන්න ක්‍රමයේ වගේ මොකද්දෝ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මේ අද තියෙන ව්‍යසන ඔක්කොම තියේදී මේ රටේ ගමේ ජාත්‍යන්තර සිටීදී අන්න ඒ පැත්තට යන පිළිසේ වර්ධනයකුත් තියෙනවා. ඒකට මම සාක්ෂි වෙනවා. මොකද අවුරුදු 40ක් මේ විදියට ලෝකෙ දිහා බලලා තියෙනවා. මේ වියසුල් කරදර තියේදී අඬහෝ ගාන ඉෂාත බැඳගෙන අඬන පිරිසක් ඉන්නවද? නැත්නම් අපි හම්බ කරමු මෙතෙක් ඉගෙන ගත්ත කිසිම දෙයකින් ওই ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ. ඒව නැතු ඉතින් කන්න බොන්නත් බෑනේ අපිට. ඒ නිසා කන බොන දේවල් කරන ගමන් අනවශ්‍ය සුඛෝපභෝගීත්වයට නොගිහින් තමන්ගේ මේ සද්ධාව ඔය කියන විදිහට වර්ධනය වීම සඳහා අපිට මොනම දෙයක් අඩුවක් පේන්නේ නැහැ. මේකේ අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන්නේ. හරිය දවසට තමයි තේරෙන්නේ මේකට මට අඩුවක් තිබිලා නැහැ. මම මේ අරකයි මේකයි අනවශ්‍ය දේවල් ඔළුවේ දාගෙන කල්පනා කර හිටපු එක තමයි දෝෂේ. ඉතින් ඒක ඒ කිනාට ඒත්තු ගන්නන්න පුළුවන් වෙනකොට එයාට තේරෙනවා මේ ඉදිරි ගමනට බාධාව මගේම තියෙන නොදැනුවත්කම සහ මගේම තියෙන තෘෂ්ණාව තමයි කියලා. හැබැයි ඒක තේරුම් ගන්න බැරි වුණොත් සයිකියාට්‍රිකලි වැටෙනවා. මානසික අසහනයක වැටලා බේත් බොන්න වෙනවා. ඒක තේරුම් ගත්තොත් එයාට තේරෙනවා මෙතෙක්කල් මේක කොච්චර දෝ අපේ ගෙදරට ආවා මේ අමුත්‍යක් විදියට එහෙම නැත්නම් නෑදෑයෙක් විදියට අපි ප්‍රතික්ෂේප කරන්නේ. මේ ප්‍රතික්ෂේප කරපු නිසා ආපු අමුත්ත හැරලා ගියා. දැන් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්න හදන ක්‍රමේ තියෙන්නේ ඒ අමුත්ත එනකොට සූදානම් ශරීරයෙන් ඉන්න. පිළිගන්න පුළුවන් තත්වයක ඉන්න බෑ සද්ධාව නැත්තම්. එහෙම නැත්නම් මේ භාවනා කරන මේ සබාවේ ඉන්න කිසිම කෙනෙක් නැහැ භාවනාවේදී අත්දැකීම් නොලබපු කෙනෙක් හෝ අඩුපාඩු කියන්න පුළුවන් කෙනෙක්. හැම කෙනාටම අවශ්‍ය අත්දැකීම් සියල්ලම ලැබිලා තියෙනවා. නමුත් ඒක අදහන්නේ නැහැ. අල්ලපු ගෙදර මොකද උනේ? ගුරුවරයා කොහොම කියයිද?
මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කොත් කොහොම වෙයිද? ඉන්දියාවේ ගියොත් කොහොම වෙයිද කිය අර Taman දබලා තියෙන අත්දැකීම නොඅදහන සුළු ගතිය. ඉතින් ඒකට බුදුරජාණන්සේ අසත්පුරුෂයි කියන නම පාවිච්චි කරනවා. තමන්ම කොච්චර දෝ කාලයක් භාවනා කරලාද? තමන්ම කොච්චර දෝ කාලයක් බණ අහලා තියෙනවද? තමන් කොච්චර දෝ කාලයක් බණ පොත් කියවලා තියෙනවද? තමන් කොච්චර දෝ කාලයක් සත්පුරුෂ ආශ්‍රය ලැබලා තියෙනවද? සද්ධර්ම ශ්‍රවණය ඒ වුණාට තාම සැකයි. ඒ නිසා මේ සද්ධාවේ අනිත් පැත්ත තමයි විචිකිච්ඡාව. ඒක තමයි සෝවාන් වෙනකොට නැති වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කොච්චර කරත් කරන දේ පිළිබඳ සැකයක් තියෙනවා. ඒ නිසා හරි ලාභයි එimhe සැක නොකරන පිරිසක් එක්ක ඉන්න එක. හරිම අමාරු. ඇත්තෙම නෑ කියතයි. මොකද හැම කෙනාම තමන් කරන වැඩේ ගැන තමන් සැකෙන් ගත කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් නෑ කම්මකෝ චිකාගෝ කියලා කරන දේ සද්දා හයියෙන් හත්යෙන් කරන මනුස්සයෙක් ඉන්නවා. එන්නේ පව් කෙරුවා ප්‍රශ්නයක් නෑ. කරන දේ විශ්වාසයෙන් කරනවා. ඉතින් සද්ධාවේ ඉදිරියට යනකොට එන ගතිය තමයි තමන්ගේ සීලය පිළිබඳව බුදුහාමරගේ ධර්මයේ සංඥා පිළිබඳ විශ්වසනීය භාවයේ වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි ඔය යන්නේන ගමන් දෙයියොත් ටිකක් අදහනවා. මේ සුකෝපෝගේ වස්තුත් අදහනවා. ලාභ සත්කාර සම්මාන සිලෝර ටිකත් හොයනවා. ඒ ඔක්කොම කරන ගමන් ඉඳලා හිටලා බුදුහාමර ගාවටත් යනවා. එතකොට ඒ සද්ධාවේ බාහිරේ පේන තරම් දුර්ලභකම් තියෙනවා. ඒ නිසා අපි දවසින් දවස තේරුම් ගන්නට මේක හදනවා කියන එක ලේසි නෑ. හිමීට තමයි වැඩෙන්නේ. හැබැයි එන්නේ මේ අදහන සුළු ගතිය තියෙනවා නම් හරීම සෝබන චෛතසිකයක්. බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායනි. මම ප්‍රශ්න සාකච්ඡා වෙලාදී මතක් කරේ මේ අපි ළඟ තියෙන ලෝකේ මනෝමය ලෝකයක්. උඹට ලෝකේ ලස්සනයි කියලා පේනවනම් උඹේ හිත ලස්සනයි එච්චරයි කියන්න තියෙන්නේ. උඹේ හිත මේ ලෝකේ මහා කණමැන්දුමක් මේ ආර්ථික අහේනියක් ඇති වෙලා බංගලොත් වෙලා අරක මේක බැන බැන ඉන්නවනේ ඒ කඩප්පුලි හිතක් තමයි තියෙන්නේ. උඹේ හිත තමයි ඔය එළියේ තියෙන්නේ. මනසාචේ මේ මනෝපොබ්බංගම මනෝසෙට්ට මනෝමය. මනසාචේ පසන්නේ නෝක දිහා බලපම් ප්‍රසන්න විදියට මගේ හිත දැම්මට පේනවා මම ලෝකේ බලන හැටි. ඒ ප්‍රසන්න මනසෙන් කතා කරනවා නම් තතුණං සුඛමං වේති. යාට සුඛය ලැබෙනවා. මේ පේන්නේ මේ නොදකින් නොපතන් කියනවා නොදකින් නොපතන් වෙලා තියෙන උඹේ හිත. අනේ වාසනාවන් කියලා කියනවා ඒත් උඹේ හිත. මෙන්න මේ සෙල්ලමයි මේ පේන්නේ කියන එක දකින්නවා. ඒකට හොඳක් දකින්නවා නරකක් දකින්නවා හිතේ තරම් පෙරලෙනවනේ. මේක ප්‍රසන්න මනසින් කියන්න පුළුවන් නම් මාත් ඔහොම තමයි හිටියේ. නමුත් මම දැන් නරකට දකින්නකොට නරකක් දකින්න බව දන්නවා. හොඳට දකින්නකොට හොඳට දකින්න බව දන්නවා. මම ඒක හරි ආසයි බෙදා හදා ගන්න. මම හරි ආසයි මේ හෙලි දක්වන්න. මම හරි ආසයි පාප දේශනාවක් කරන්න. පාපෝච්චාරණයක් කරන්න කිව්වනම් ඔය නපුර නැති වෙලා යනවා. ඒ නිසා මේ කියන සද්ධාවත් සතියත් අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන්න කියන්නේ මේකට choiceless awareness වෙන ඕනම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. එහෙම එන තාලෙන් බාර ගන්න. බාරන කියන්නේ මේ මම ගත්තේ එක නෙමෙයි මට ආපු එක මේ. මට වෙච්ච දේ කිසිම පවක් නැහැ. අපිට සිදුවෙන දේවල කවදාකවත් පවක් කියලා දෙයක් නැහැ. කරන දේවල් වල විතරයි පව් තියෙන්නේ. ඒ නිසා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් ඉච්ඡානුක පේශීන් මාර්ගයෙන් අපි කරන දේ සහ අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් කෙරෙන දේවල් කියන මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන්කමක් තිබ්බනම් ඒක සඳහා අපිට දැනට නෑ. ඒක ඇත්ත. නමුත් පුළුවන් වෙයි කියන සද්ධාව තියෙන්න ඕන. මම ඉඳගත්තට පස්සේ මම හිතාමතා කරන ටික මේකයි. මම ඒක හිතා ගන්නව නොකර ඉන්න. ඒත් මොනවද වෙනවා? ජීවන යාත්‍රාව යනවා. එහෙම නැත්නම් විඥාන ස්රෝතේ ගමන් කරනවා. ඒක දිහා පුළුවන් ද බලන්න වෙන කෙනෙක් එකක් වගේ. ඉස්සලා බලන්නේ ඇත්තම සද්ධාවෙන් තමයි. මම කරන්නේ මේ කය තිබ්බට පස්සේ මුත්ත තිබ්බා වගේ, ගල් පිළිමයක් තිබ්බා වගේ තියෙන්න ආරිනවා. ඒ වුණාට මේක මොනවද නලියනවනේ වැඩ වගේක් යනවනේ. එක්කෙනෙක් දවල් ලියලා තිබුණා මේ කැරකෙනවා පේනවා. ශබ්ද ඇහෙනවා. එහෙම නැත්නම් පිම්බි හැකිලිමත් පේනවා. මට තියෙන්නේ මේව වාර්තා කරන එක මිසක් මේ එකකවත් හොඳ නරක හරි වැරදි සුභ අසුභ ධර්ම අධර්ම තෝරන්න එපා. බලාගෙන ඉන්න.
ඒකට මට පුළුවන් කැමැති වෙන්න අකමැති වෙන්න. කැමැති වුණොත් ප්‍රසන්න මනසක් ගත්තොත් මේක තමයි මේ ධර්මතාවය කියන්නේ, මේක තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ, මේක තමයි හේතුඵල ධර්මය කියලා දැනගත්තා නම් සුඛේ පිණිසෙනවා. මේක වළක්වන්න ගියොත්, හදන්න ගියොත්, පෙරලන්න ගියොත් සද්ධාව නැතිකමක්, සැකයක් සහ ලොකු හැප්පීමක් සිද්ධ වෙනවා. එතකොට කවදාකවත් න්‍යාය ධර්මයක් තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිදුවෙන සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි. ඒක දිහා මේ බලන ගතිය තමයි බුදුරජාණන්සේ අපිට මේ ශ්‍රද්ධාවෙන් අප්‍රමාද ගතියෙන් සිදුවෙන දේ වෙන්න පුළුවන් දෙයක් විදියට කල්පනා කළා. මේක දරා ගන්න පුළුවන් වෙච්ච එක තමයි මම සංසාරේ පුරාවට කරපු මගේ හික්මීම. මේක දරාගෙන මේක කාගෙන විඳගෙන හිටියොත් තීරණයකට එක පොරකණ්ඩ ගිහිලා දඟලනවට වැඩිය වෙච්ච දේ බාර ගන්න එක. ඒක නිකන් පේන්නේ නෝන්ජල්කමක් විදියට. ඒ නිකන් පේන්නේ බය අඩුකමක් විදියට තමයි. නමුත් ඒකට සරුවචන් වහන්සේගේ උපක්‍රමවල සහ මේ 14ක් විතර තියෙන අපේ දුතාංගවල එහෙම නැත්නම් රූක්ෂ ප්‍රතිපත්තිවල එහෙම නෝන්ජල්කමක් නැහැ. බාර ගන්න ගතිය තියෙන. ඒකේ පුංචි ප්‍රයත්නයක් අපිට මේ වැඩමුළුවේදී කරන්න පුළුවන්. අපිට පුළුවන් ද මේ කාලසටහනට අනුව ජීවත් වෙන්න. අපිට පුළුවන් ද හරියට වෙලාවට වැඩ කරන්න. අපිට පුළුවන් ද මේ භාවනා කරන දැනදී එහෙම වාර්තා කරන්න. ඔන්නේ එතකොට තේරෙන පටන් අර ගන්නවා මොකද්දෝ වෙනද නැති වෙනසක් වෙනද නැති මේකට අනුගත වෙන ගතියක්. ඉතින් මේක ආවි දල වශයෙන් ශ්‍රද්ධාව කියලා කියනවා. එහෙනම් මං වෙනුවෙන් අරක වෙනස් කරන්න බැද්ද මේක වෙනස් කරන්න බැද්ද පැයක්ම ඉන්න ඕනේද සක්මන් දිගටම පැය කරන්න ඕනද කියලා අපි එහෙම එනවා හිත ඇතුලේ මේ ප්‍රගල්භ ගති පහළ වෙනවා. නමුත් හැකි තාක් දුරට අර යෝජනා කරලා තියෙන කාලසටහන හැටියට වැඩ කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවනම් අපි ආයෙත් මොන්ටිසෝරි පන්තිට කියලා මේක වගේ අපි මේ පන්ති කාමරයක් කියන්නේ මේකයි අකුරු කියන්නේ මේකයි ගුරුවරයා කියන්නේ මේකයි කියලා අර වෙනස ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ටිකක් අමාරුයි නාකියන්ටයි නාකිච්චන්ටයි. මොකද අරක පුරුදු කරගෙන ගෙදර දොර ඉඳදී අයියා වෙලා අක්කා වෙලා ඉඳලා තියෙන්නේ. නමුත් කතෝලික මිනිස්සෙක් ආවොත් බොහෝම ගෞරවයෙන් පිළිගන්නවා. මුස්ලිම් මිනිස්සෙක් ආවොත් බොහෝම ගෞරවයෙන් පිළිගන්නවා. මොකද මේ මිනිස්සුන්ට අලුත් නෙමේක. හැඩ ගැහෙන්න බලනවා. අපි කට්ටිය අහනවා සෝන්ද පුංචි ෆ්‍රිජ් එකක් අරගෙන ආවට කමක් නැද්ද? මට තියෙනවා බේත් වර්ගයක් අයිස් කරලා තියාගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ පොඩි එකක් ඔන්න ප්‍රශ්නේ. ඒක අපරාධයක් මොකක්වත් නැහැ. උතර හැඩ ගැහෙන්න බැරි කමනේ තියෙන්නේ. ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනාට ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනෑම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය තියෙන්නේ ශ්‍රද්ධාව තියෙන එක. මුලදී නැහැ. නමුත් කරගෙන යන තමයි තේරෙන පටන් අරගනි මේ සද්ධා ගුණය නිසා නැත්නම් හැඩ ගැහෙන්න පුළුවන් ගතිය නිසා මානවයා ලෝක තලයේ ලෝක බෝලේ ඕනෑම තැනක ජීවත් වෙනවා. අනික හැම සතෙකුටම උපස්තරයක් තියෙනවා. එයා ඉන්නේ ඒ පරිසරේ විතරයි. මානවයට හැඩ ගැහෙන්න පුළුවන් නිසා මේක ලෝකේ ඕන දැනක ඉන්නවා. ඒ බුදුජානකගේ ධර්මය ඒ ඔක්කොටම හැඩ ගැහෙන්න පුළුවන් විදිහට දේශනා කරපු නිසා පළවෙනිම ජාත්‍යන්තර ධර්මයේ බුද්ධ ධර්ම විතරයි. ඕනෙම කෙනෙකුට ඕනෙම තැනක හැඩ ගහලා ගන්න පුළුවන් මේක. නැත්නම් අපි මේක සිංහල බුද්ධ ධර්ම කරගෙන හතරස් කරගෙන තියාගන්න හදනවා. ඉතින් හරි අපහසුවටපත් වෙනවා. ඉතින් නිසන්න වගේ ජීවත් වෙනකොට අරණ්‍ය වාසී වෙනකොට අපේ ඔළුවට ඒක දාලා තියෙන්නේ. මෙන්න මේකමයි හරිදී අනිත් ඔක්කොම වැරදි. උඹලා හරි උසස්. හරි උතුම්. ඒ නිසා වෙන දේවල් කරන්න යන්න එපයි කියලා නිකන් මෙවුවා දාලා තියෙනවා. අපිත් දානවා අනික් අයට. ටික කාලයක් යනකොට තියෙනවා මේ සතිය වඩනකොට එහෙම තාරාතිරම් මොකක්වත් නැහැ. ඕන කෙනෙකුට කරගෙන යන්න පුළුවන්. උඹ ඔය මේ වන්දක බලපක හිටියට අනික් මිනිස්සු ඊට ඉස්සලා බස් එකේ ගිහිල්ලා. මොකද ඒගොල්ලෝ හැඩ ගැහෙන්න කැමති. සද්ධාව තියෙනවා. සූදානම් වෙන්න කැමති. ඉතින් ඒ කෙනාට ගුරුවරයාණන්වත් කියලා දෙන්න ලේසි. ඉතින් ඒ නිසා අපි ඒ නිහතමානීකම අපි නැත්තම් ප්‍රගල්භ කියලා කියනවා. ඔලොමලයි කියලා කියනවා. කීවාහන් නැති ගතිය කියලා කියනවා. විචිකිච්ඡාව කියලා කියනවා. ඒ ගති තියෙනවා අසත්පුරුෂ වෙනවා. නමුත් ඒක භාවනා කරනකොට පේනවනේ මට උදේවරුේ භාවනා හොඳයි හැන්දෑවේ හරි නෑ. සක්මන හොඳයි පරියන්කේ හරි නෑ. ආයිච්චරයි ඉතින් ඕකේ ආයේ මේ උදේවරුේ විතරක් භාවනා කරන්න එකෙන් කියන්නේ නෑ. හැන්දෑවෙත් කරපන්. ඒක දැනගෙන හිටපන් ඒක හොඳ නැති වෙනවා කියලා.
සක්මන පරියන්කේ දෙකෙම එකයි හොඳ. මොකද අනිත් එක නොකර ඉන්න එපා. එතෙන්ද අපි ආයෝජනය කරන්නේ සද්ධාව තමයි. දාලා කරගෙන ගියාට පස්සේ තේනවා ඊම සූදානම් ශරීරයෙන් කරන්න ගියාම බැරිත් නෑ. යොදලා එහෙම කෙරුවොත් කරන්න පුළුවන්. නමුත් අපේ හිත බලන්නෙම මේ Tamange පහතුව කරගෙන ආපු සම්ප්‍රදාය රැක ගැනීම. ඉතින් එතකොට කියනවා නිකන් වේලිච්ච දර කෝඩුවක් නමන්න බෑනේ. ටක් ගාලා කඩලා යනවා. වේලිච්ච අමු පොල්ලියටක් ගන්න ඕන විදිහට නමන්න පුළුවන්. බේලුනොත් නමන්න බෑ. ඒ වගේ අර ස්නේහන ගතිය, මෙලෙක් ගතිය කාගේ හරි ළඟ තියෙනවනම් එයාට කියන දේ එයා සලකා බලાવી. එහෙම නැති කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා හිතට වැටෙනකොටම කියන ඕක අපිට කරන්න බෑ කියලා. ඊයන බලනකොට මේ භාවනා මැදට එළඹිච්ච කට්ටිය සෑහෙන යටහත් පහත්කමකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපේ නොයන කට්ටිය ඉනවනේ. ඒගොල්ලෝ කියන මොනවටද භාවනාව ඕනේ නැහැ. ඕවට ගිහිල්ලා මේ තියෙන ඒ දණ්ඩ නීති සංග්‍රහයට යට වෙනවට වැඩිය අපි මොකටද මේ දැන දැන හිර කඳ උරක රැඳවියන් බවටපත් වෙන්නේ? අපි නිදහසේ ජීවත් වෙන්න ඕනේ කියලා කියනවා. ගැටෙන්න යන්න එපා. ඒගොල්ලෝ ගෙන්න ගත්තොත් අලි කරදරයි. එහෙම ඉnderින්න ඒගොල්ලන්ට එනකොල්ලත් එක්ක අනේකයි තියෙන්නේ. ඇවිල්ලා හැබැයි අපි තේරුම් අරගන්න ඕනේ මේ වගේ හැඩ ගැහෙන්න පුළුවන් නම් හරි වතුර ටිකක් භාජනෙට දාපුවාම වතුර භාජනේ හැඩයට හැඩ ගැහෙනවනේ. ආන්නේ ගතිය වැඩෙනවනම් අපිට කියන්න පුළුවන් බුදුන් කියන දේත් ඇහි ගුරුන් කියන දේත් ඇහි හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ අනුව මේ වෙනකොට අපිට සද්ධාාවක් නැතුව නෙවෙයි. නමුත් මේන් ඉදිරියට යන්න නැත්තම් මේන් ඉදිරියට දියුණුව ලබනද ඔය කය වචන දෙකේ හැසිරීම රද්දාව නෙවෙයි දැන් ඉදිරියට අපි ගන්න හදන්නේ කය වචන දෙකට යටින් තියෙන හිතේ රුචිකම මනාපමනාපය ඕනම දෙයක් කරන්න යනකොට අපි ළඟ තියෙනවානේ මේක හොඳයි මේක නරකයි මේක රුචි මේක අරුචි මේක මනාපයි මේක අමනාපයි කියලා අන්න ඒක දක්නාසුලෝ භාවනා කරන්න. හුස්ම දිහා හිත යොදාගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනකොට රුචි අරුචි එනවාද? එහෙනම් වේදනාවක් එනකොට නැත්නම් වේදනාව ඉඳලා ආයේ සද්ද ආයේ අරමුණට එනකොට රුචි අරුචිකම් එනවාද? හිතවිල්ලක ඉඳලා ආයේ අරමුණට එනකොට රුචි අරුචිකම් එනවාද කියලා මෙන්න මේක බැලුවා නම් Tamanටම Tamanගේ කණ්ණාඩි ඉස්සරහට ගියා වගේ දැක ගැනීමේ ශක්තියක් ලැබේ. ඒක නිසා අපි ළඟ තියෙන උපකරණ ටික හොඳටම ඇති. අපි මේ බලන්නේ දැන් කය වචන දෙකේ හැසිරීම රටාව නෙවෙයි. කය වචන දෙකේ රචනය නෙවෙයි. හිත වැඩ කරන එකේ රචනය බලන්න පුළුවන් නම් ඒක තමන්ම හෙලිකෙටුවේ නැත්තම් අනිත් කෙනාට සහභාගී වෙන්න බෑ. ඒ නිසා කමඨාන් වාර්තා ලියනකොට සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට පුළුවන් තරම් ඒ මේක සුද්ධ කරගන්න ඕනේ කියන අදහසෙන් මිසක්කා මේක පුද්ගලිකයි රහසිගතයි කියලා පව් අහගෙන සෝබණී කරගන්න යන්නේ නැතුව හැඩ ගැහෙන්න නම් දුමාකාර සද්ධාාවක් ඕනේ. එතකොට අපිට ලැබෙන දේ තමයි කරන්නේ දේ පිළිබඳ නිසක භාවය, අන්නේ විහිිත නැති බව. එහෙම නැත්නම් විතර්ක අඩු බව. එහෙම නැත්නම් විචිකිච්ඡාව අඩු බව. අද අපි ළඟ තියෙන විශාල විචිකිච්ඡාවක් ඒක අපිට මේ විඳවන්න වෙලා තියෙන්නේ. ඒ විචිකිච්ඡාවේ ඉන්නකොට උනත් දන්නවනම් මේ අපි විඳවන්නේ මේ දේ අදහන්න බැරිකම නිසා කියලා ඇදහිල්ල ආවනම් ඉදා ඉඳලා අර පසන්න මනසයි පසන්නේ භාෂාවේ මනසින් කරන ක්‍රියාව වචනේ සහ ක්‍රියා දෙක ආවනම් සැපේ පිණිස පිහිටනවා. එහෙම නැත්නම් මේ අපිට දැනට තියෙන මේ හැම පණිවිඩයකින්ම හැම sannivedanayකින්ම අපිට නිවනට යොමු වෙන පාර හදා ගන්න පුළුවන්. ඒ නිසා මෙතෙක් ආපු ගමන නැත්නම් මෙතෙක් අපි වඩ아가න ආපු සද්ධාව තවදුරටත් දියුණු පණු කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා. මේ කාලය ඇතුළත ඒක උපරිම ක්‍රියාවත් කරලා Tamanටම දැක ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිළු දිනාට ශනසි මුදා වේවා කියලා